STM වීඩියෝ මාලාවේ කර්මාන්ත රසායන 14 වෙනි එකකේ තවත් කර්මාන්තයක් ඇමෝනියා නිෂ්පාදනය. හේබර් බොස් ක්‍රමය. ඇමෝනියා නිෂ්පාදනය. ඇමෝනියා නිෂ්පාදනය. සරලවර්තයේ කිව්වොත් එහෙම නයිට්‍රජන් වායුව හයිඩ්‍රජන් වායුව සමග ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා වායුව ලැබෙනවා. මේක පුතේ ප්‍රත්‍යාවර්ත රසායනික ප්‍රතික්‍රියාවක්. මේක හොඳින් සිදුවන ප්‍රතික්‍රියාවක් නෙවෙයි. එතන මෙන්න මේ ක්‍රියාවලියට යටත්ව කර්මාන්තයක් සිද්ධ කරලා ඇමෝනියා වාතය නිෂ්පාදනය කිරීම තමයි හේබර් බොස් ක්‍රමයේදී අපි දැන් මේ සාකච්ඡා කරන්න යන්නේ. එතන ලෝකේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේදී අත්‍යවශ්‍ය ඇමෝනියම් පොහොර නිෂ්පාදනය තමයි මේ ඇමෝනියා නිෂ්පාදනයේ ප්‍රධානම අරමුණ වෙන්නේ. ඊට අමතරව නයිට්‍රික් අම්ල නිෂ්පාදනය සහ උප්‍රෝණ ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා අපිට මේ හේබර් ක්‍රමයෙන් නිෂ්පාදනය කරන ඇමෝනියා භාවිතා කරගන්න පුළුවන්. right. එතන පුතේ මේ නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් අපි මුලින්ම සාකච්ඡා කරමු මේ නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් කොහොමද ගන්නෙ කියන එක. වායු ගෝලී පැත්තට වායු ගෝලයෙන් 80කට ආසන්න ප්‍රමාණයක් තියෙන නයිට්‍රජන් වාතය. එනිසා පුතේ නයිට්‍රජන් වාතය ලබා ගන්නේ ද්‍රව වාතයේ බාහිකාසවණය කිරීමෙන්. මොකද පුතේ ක්‍රියාවලිය ද්‍රව වාතයේ බාහිකාසවණය කිරීමෙන් තමයි පුතේ නයිට්‍රජන් ලබා ගන්නේ. ද්‍රව වාතයේ බාහිකාසවණය කිරීම. කියන්නේ සාමාන්‍ය උෂ්ණත්වයේ තියෙන වාතය දූවිලි වලින් අපද්‍රව්‍ය වලින් තොරව පිරිසිදු කර අරගෙන එය උෂ්ණත්වය අඩු කරලා ද්‍රව අවස්ථාවට පත් කරගන්නවා. ඒ ද්‍රව අවස්ථාවට පත් කරන ලද ද්‍රව වාතය උෂ්ණත්වයේ ක්‍රමයෙන් වැඩි කරලා බාහික ආසවන කුළුණක් කරා අපිට නයිට්‍රජන් ලබා ගන්න පුළුවන්. මේකේ ඊළඟ ඵලෙ විදිහට පුතේ O2 වායු ලබා ගන්න පුළුවන්. එහෙනම් පුතේ ඔක්සිජන් කාර්බනික නිෂ්පාදනය කරන්නේ නයිට්‍රජන් කාර්බනික නිෂ්පාදනය කරන්නේ ද්‍රව වාතය භාගික ආසවනය කිරීමෙන්. පැහැදිලි කියන එක හරි. ඊළඟට පුතේ ප්‍රශ්නයක් තියෙනවා මේ හයිඩ්‍රජන් වාතය ලබා ගන්නේ කොහොමද කියන එක. H2 ලබා ගැනීම. H2 ලබා ගැනීම. ඒක ටිකක් හිතන්න ඕන දනවා. එතන H2 ලබා ගැනීම සඳහා ප්‍රධාන ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි ස්වභාවික වායු. ස්වභාවික වායු. නැත්නම් අපි කණිජ නැත්තා වගේ කට්ටිය. නැත්තා වගේ හයිඩ්‍රෝකාබන් භාවිත කරගන්න පුළුවන්. එතන ස්වභාවික වායු. එතන ස්වභාවික වායු ගත්තාම යම්කිසි ජීවන ක්‍රියාවල නැත්නම් සුත්‍රජීවී ක්‍රියාවලයක් හේතුවෙන් ඇතිවන ස්වභාවික වායු විශේෂයෙන්ම ජීව වායු. ඒතර ජීව වායු මගින් අපිට පුළුවන් H2 ලබා ගන්න. ඔන්න H2 ලබා ගන්න පළවෙනි ක්‍රමය. මේක පුතේ ගොඩක් වැදගත් මේ ජීව වායු නිෂ්පාදනය වෙන ඒ තැන්වලදී H2S හයිඩ්‍රජන් සල්ෆයිඩ් වගේ දේවල් නිෂ්පාදනය වෙන්න පුළුවන්. ඒක මම නිකන් ක්‍රමයක් යෝජනා කරන්න මෙතන H2S තියෙනවා අපි මුලින්ම කරන්නේ සිංක් ඔක්සයිඩ් වගේ දේවල් දානවා. දාන සිංක් සල්ෆයිඩ් හොඳ අවක්ෂේපයක්. તો සිංක් සල්ෆයිඩ් විතර අපිට යාව අවක්ෂේප කරගන්න පුළුවන්. ඒ කියන්නේ මුලින්ම අපි පළවෙනි ටාගට් එක තමයි ඔක්සිජන් කන ජලය. මුලින්ම තමයි ඒක H2S ටික අයින් කරගන්න. මම මේ කතා කරන්නේ H2 වාතය ලබා ගැනීම ස්වභාවික වායු නැත්නම් මීතේන් භාවිතා කරනවා. මීතේන් තියෙන තැන්වල H2S තියෙන්න පුළුවන්. මුලින්ම H2S අයින් කරගන්න. මම මේ H2S ඉවත් කිරීම තමයි ක්‍රමයක් යෝජනා කරලා තියෙන්නේ. right. මීතේන් වායුව අපි හිමාලය සමග අපි කියන SMR ක්‍රමය කියලා ස්ටිම් මෙතේන් රිෆෝමින් සිස්ටම් එකක් අපි යවනවා. හිමාලය සමග යවනවා. તો හිමාලය කියන්නේ H2O. එතකොට ඉතන කාබන් මොනොක්සයිඩ් සහ H2 වාතය අපිට ලබා ගන්න පුළුවන් මේ ක්‍රියාවලියේදී. මේක පුතේ තාප අවශෝෂක ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා තාප අවශෝෂක ක්‍රියාවලියක් කියලා. එතකොට මේ තාප අවශෝෂක ක්‍රියාවලියක් මේ ක්‍රියාවලිය. එතකොට තවදුරටත් මේක හිමාලය වුවොත් එහෙම මේ ලැබෙන කාබන් මොනොක්සයිඩ් තවදුරටත් හිමාලයත් එක්ක ක්‍රියා කරලා එයා CO2 සහ H2 බවට පත් කරගන්න පුළුවන්. CO2 සහ H2 බවට පත් කරගන්න පුළුවන්. පුතේ ඒ ක්‍රියාවලිය පුතේ තාපදායක ක්‍රියාවලිය. මේක පුතේ තාප අවශෝෂක ක්‍රියාවලිය. මේක තාපදායක ක්‍රියාවලිය. පැහැදිලිද කියන්නේ? right. එතකොට මේ සමස්ත ක්‍රියාවලිය ගත්තාම අපිට H2 සහ CO2 අගයන් අපිට ලබා ගන්න පුළුවන්. දැන් අපි මේ දෙක අපි එක් කරගත්තොත් එහෙනම් සමස්තයක් විදිහට H2 සහ CO2 ලබා ගන්න පුළුවන්. එහෙනම් පුතේ මම ආයෙ කියන පුතේ ඔයාලට ඉස්සරහට කතා වැදගත් වෙයි. ස්වභාවික වායු වලින් ජල වාෂ්ප නැත්නම් SMR සිස්ටම් එකක් භාවිතා කරන H2 නිෂ්පාදනය කිරීමේදී වායු ගෝලයට CO2 විශාල ප්‍රමාණයක් නිදහස් වෙනවා. ඒකත් පුතේ ඔලුවට තියාගන්න. right.
ඊළඟට පුතේ H2 වාතය නිපදව ගන්න පුළුවන් තවත් ක්‍රමයක් මම යෝජනා කරනවා. C6H18 නැප්තා භාවිතා කරනවා. අපි ඒකත් අපි ස්ටීම් යම් H2O යමකට පස්සේ බලමු මොකද්ද වෙන්නේ කියන එක. නේද පුතේ? කාබන් මොනොක්සයිඩ් ඉස්සෙල්ලාම ගේමු. H2 ලැබෙන. මේ ලැබෙන කාබන් මොනොක්සයිඩ් තවදුරටත් පුතේ H2O එක CO2 සහ H2 ලැබෙනවා. CO2 සහ H2 ලැබෙනවා. පුතේ මේ ක්‍රියාවලිය පුතේ වාතයට CO2 විතාවරණ දහස් වෙනවා. right. එහෙනම් පුතේ මම ආපහු දැන් කතාව කියන පුතේ නයිට්‍රජන් අමුද්‍රව්‍ය ලබා ගන්නේ ද්‍රව වාතයේ බාහික ආසවණය කිරීමෙන්. එතන ගැටලුවක් නෑ අපිට ඊතරම්. ඒ තරම ප්‍රශ්නයක් නෑ. හයිඩ්‍රජන් වාතය ලබා ගන්න පුළුවන් ක්‍රම දෙකක් අපි යෝජනා කරා. පළවෙනි ක්‍රමය තමයි ස්වභාවික වායු SMR සිස්ටම් එකකින් ස්ටීම් එකක් හරහා හුමහලේ හරහා යවීමෙන්. ඒතර මීතේන් හුමහලේ හරහා යවපුවාම H2 වාතය ලැබෙනවා. හොඳයි. නමුත් පුතේ අතුරු ඵලයක් විදිහට CO2 ලැබෙනවා. ඊළඟට නැප්තා C6H18. එයාත් පුතේ ස්ටීම් එක හරහා යවපුවාම H2 ලැබෙනවා. හැබැයි අතුරු ඵලයක් එනවා CO2 වාතය. right. අපි දැන් ඔන්න ඊළඟට මේ ප්‍රතික්‍රියාව දිහා අපිට හැරලා බලමු. පුතේ මේ ප්‍රතික්‍රියාව තාපදායක ප්‍රතික්‍රියාව නයිට්‍රජන් සහ ඇමෝනියා නිෂ්පාදනයේ ප්‍රතික්‍රියාව තාපදායක ප්‍රතික්‍රියාව. ඒතර ලේචැට්ලිය මූලධර්මයක් එක්ක හිතුවොත් එහෙම තාපදායක ප්‍රතික්‍රියාවක් වේගවත් කරන්න පුතේ උෂ්ණත්වය අඩු කරන්න. කාර්යක්ෂමතාවය ගැන උෂ්ණත්වය අඩු කරගන්න ඕනේ. ඒතර වායු මෝල් සංඛ්‍යා ගත්තහම වම් පැත්තේ ස්ටොයිකියෝමීටර් අනුපාතයන්ගේ එකතුව 4යි. අනුපාතය 4යි. මේ 2යි. එහෙනම් අපි ඉදිරි ප්‍රතික්‍රියාව වේගවත් කරන්න නම් අපි පීඩනය වැඩි කරන්න ඕනේ. එහෙනම් පුතේ ඉහළ පීඩන පහළ උෂ්ණත්ව අපි යෝජනා කරනවා මේ කර්මාන්ත සඳහා හොඳයි කියලා. උත්ප්‍රේරක විදිහට අපි යකඩ. එතන මලකඩ කාපු Fe2O3 භාවිත කරන්න පුළුවන් උත්ප්‍රේරක. මේ උත්ප්‍රේරකේ ක්‍රියාව කාර්යක්ෂම කරගන්න අපි K2O එහෙම නැත්නම් ඇලුමිනියම් ඔක්සයිඩ් භාවිත කරන්න පුළුවන්. අපි කියන උත්ප්‍රේරක වර්ග. උත්ප්‍රේරකේ ක්‍රියාව දිලිමත් කරන උත්ප්‍රේරක වර්ග. K2O නැත්නම් ඇලුමිනියම් ඔක්සයිඩ් පාවිච්චි කරන්න පුළුවන්. උත්ප්‍රේරක විදිහට පාවිච්චි කරන්නේ FeO. right. ඉහළ පීඩනයක් ඕනේ. right. පීඩනය පුතේ අපි 200ක් 300ක් ATM වලින් ප්‍රකාශ කරන්න පුළුවන්. right. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා. මීට වඩා පීඩනය වැඩි කරන්න බැරිද? පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ පුතේ ඉහළ පීඩනයට ඔරොත්තු දෙන විදිහට අපිට මේ භාජනය නැත්නම් මේ සැකස්ම අටලුව සෑදීමේදී ප්‍රායෝගික යම් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පීඩනය ගොඩාක් වැඩි කරන්න නැහැ පුතේ. වැඩි කරන්න පුළුවන් නම් හොඳයි. වැඩි කරන්න ප්‍රායෝගික කිරීමේ දුෂ්කරතාවය නිසා. ඊළඟට පුතේ උෂ්ණත්වය 15කට වෙන්න ඕනේ. නමුත් පුතේ මේකේ භාවිතා කරන උෂ්ණත්වය බලන්න පුතේ 450 500ක් සෙල්සියස්. ඔතන අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. ලේචැට්ලිය මූලධර්මයත් එක්ක පොඩි ගැටීමක් ඇති වෙන තැනක් ඔතන. ලේචැට්ලිය මූලධර්මය අනුව පුතේ ඉදිරි ප්‍රතික්‍රියාවේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න උෂ්ණත්වය අඩු කළ යුතුයි. නමුත් පුතේ මේ ප්‍රශස්ත උෂ්ණත්වය විදිහට හේබර් ක්‍රමයේදී භාවිතා කරන්න කර්මාන්තවලදී සෙල්සියස් 450යි 500යි. ඇයි එහෙම කරන්නේ? චාලක අනුපවාදයෙන් දරුවනේ අපි ඉගෙන ගන්නවානේ උෂ්ණත්වය වැඩි කරනකොට අණු වල චාලක ශක්තිය වැඩි වෙනවා. එතකොට සක්‍රීයන ශක්තිය ඉක්මවන අනුභාග වෙනවා කියලා. ආන්ගේ කාරණා දෙකම ටැලි කරලා ගත්තාම පුතේ වඩාත්ම සුදුසු ප්‍රශස්ත උෂ්ණත්වය පුතේ 450යි 500යි. 450යි 500 තමයි වඩාත්ම ප්‍රශස්ත උෂ්ණත්වය. හැබැයි ඊටත් වඩා ඉහළ උෂ්ණත්වයකදී ගියොත් එහෙනම් මේ කාර්යක්ෂමතාවය ලොකු අඩුවීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ 450 500ට වඩා ඉහළ උෂ්ණත්වයක් පුතේ කොහෙත්ම සුදුසු නැහැ. හැබැයි පීඩනයේ ATM ඉස්සර තිහිට වඩා ගොඩක් හොඳයි. ප්‍රායෝගිකව කිරීමේ අසීරුතාවය හින්දා තමයි පුතේ අපි ඒක නොකර ඉන්නේ. right. ඊළඟට පුතේ දැන් මේ ප්‍රතික්‍රියාව කොහොම හරි සිද්ධ වෙනකොට මෙතන ඇමෝනියා නිෂ්පාදන ක්‍රියාවලියක් සිද්ධ කරනවා. දැන් අපි මේ බලන්න යන්නේ ඇමෝනියා නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න යන උපක්‍රමවත්. පුතේ අපිට කීයටවත් අපේක්ෂා කරන්න බෑ දාන නයිට්‍රජනුයි හයිඩ්‍රජනුයි 100% ප්‍රතික්‍රියා කරලා ඇමෝනිය ලැබෙයි කියලා. හැබැයි පුතේ අපි වග කියන්න ඕනේ, වග බලා ගන්න ඕනේ. 1ට 3. ඒ කියන්නේ ස්ටොයිකියෝමීට්‍රික අනුපාතයට අනුව ඇමෝනියා නිෂ්පාදන දාලා නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් එක් කරන්න. මොකද ඒකට හේතුව පුතේ මේක විෂම ජාති උත්ප්‍රේරකයක් වෙන්නේ. යකඩ ඝනයක්
මේකට N2 සහ H2 N2 සහ H2 වායු අණු අධිශෝෂණයක් වෙනවා. අපි දන්නවා උත්පේද විෂම ජාලක කියන අධිශෝෂණ ක්‍රියාවලිය. එතන මේ අධිශෝෂණ ක්‍රියාවලිය සඳහා මේ දෙන්නටම අවස්ථාව ලබා දෙන්න ඕනේ. ප්‍රතික්‍රියාව සාර්ථකව ඉදිරියට ව්‍යාප්ත වීම සඳහා. අපි නිකන් හිතමු කියන්නේ මේකේ නයිට්‍රජන් සාන්ද්‍රණය ඉතා ඉහළ නයිට්‍රජන් ගොඩාක් දැම්මා කියලා. වැඩි හොඳට කියන්නේ එහෙම මොකද වෙන්නේ? මෙන්න මේ උත්ප්‍රේරක පෘෂ්ඨය තුළ නයිට්‍රජන් ඉතා විශාල ප්‍රමාණයක් අධිශෝෂණය වෙන්න පුළුවන්. එහි ප්‍රතිඵලය මොකක්ද? ඒක හොඳයි. ඒ ප්‍රතිඵල මොකද? හයිඩ්‍රජන්ට අධිශෝෂණ පෘෂ්ඨයක් නැති වෙන්න පුළුවන්. මොකද වෙන්නේ? හයිඩ්‍රජන් හිටියොත් එමුතේ නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් අතර ප්‍රතික්‍රියාවක් වෙන්නේ බන්ධන විකටන වෙලා ගැටීමක් හේතුවෙන්. ඒ නිසා පුතේ හැම වෙලාවෙම අපි වල් කියන්න ඕනේ ප්‍රතික්‍රියා මිශ්‍රණයේ අනුපාතය මෙහි ස්ටොයිකියවිලිටි අනුපාතය. කියන්නේ 1:3 අනුපාතයට එක් කරගන්න. මොනවා පළවෙනි කාරණා. හැබැයි පුතේ අපි කොච්චර මේක පරිස්සමෙන් කරත් පුතේ මේක 100%ක් මේක නිෂ්පාදකයේ මේක ඇත්තටම කාර්යක්ෂමතාවය මේ පළමු පියවර සල්පව ඉතා අඩු ප්‍රමාණයක්. ඉතා පොඩි ප්‍රමාණයක් තමයි ප්‍රතික්‍රියා කරන්නේ. කියන්නේ ප්‍රතික්‍රියා නොකරපු නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් ගොඩක් ඉතුරු වෙනවා. එතකොට අපිට මේ ප්‍රතික්‍රියා මිශ්‍රණය මෙහෙම තියෙනකොට පුතේ අපිට ලැබෙනවා ඇමෝනියා ලැබෙනවා ඉතිරි N2 සහ ඉතිරි H2 ලැබෙනවා. අපිට වායු මිශ්‍රණයක් ලැබෙනවා. මේ වායු මිශ්‍රණයෙන් අපි කොහොමද ඇමෝනියා ටික වෙන් කරගන්නේ? ඔන්න ඒකට අපිට ක්‍රමයක් තියෙනවා. අපි මේ වායු මිශ්‍රණයේ උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු කරනවා. උෂ්ණත්වය මෙහෙම ක්‍රමයෙන් අඩු කරගෙන යනකොට අපි සාමාන්‍ය පුතේ උෂ්ණත්වය -34ක් විතර සෙල්සියස්. -34 වගේ උෂ්ණත්වයකට එනකොට ඇමෝනියා ද්‍රව තත්ත්වයටපත් වෙනවා. හැබැයි හයිඩ්‍රජන් හෝ නයිට්‍රජන් ද්‍රව තත්ත්වයටපත් කරන සාමාන්‍ය දන්නවා නයිට්‍රජන් වල ද්‍රවාංකය -196ක් විතර. තා පහලා කියන්නේ. හයිඩ්‍රජන් වල ද්‍රවාංකය තවත් අඩුයි නේ. -253ක් වගේ. ගොඩාක් පහළ ගයක් තියෙනවා. ඒතර උෂ්ණත්වයේ -34 වගේ අගයකට ගේනකොට පුතේ ඇමෝනියා ද්‍රව විදිහට ද්‍රවීකරණය වෙනවා. අන්න අපිට එන ඇමෝනියා ද්‍රවය වෙන් කරන්න පුළුවන්. ඒක පුතේ ගොඩාක් වැදගත් පුතේ. මේ කර්මාන්තයේ ලැබෙන ඇමෝනියා වෙන් කරගන්නේ ද්‍රවයක් විදියට. ද්‍රවයක් විදියට වෙන් කරන්නේ. ඇයි ද්‍රවයක් විදියට වෙන් කරන්නේ? නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් අපි මෙතන හලන්න ඕනේ. එතකොට පුතේ ඇමෝනියා මෙහෙම දිගින් දිගටම අයින් වෙනවා. ඇමෝනියා ලික්විඩ් එකක් විදියට මේක දිගින් දිගටම අයින් වෙනවා. ඇමෝනියා දිගින් දිගටම අයින් වුණාම මෙතන නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් ඉතුරු වෙනවා. ඒ ඉතිරි නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් සහ තව අණුපාඩුවට අලුතෙන් නයිට්‍රජන් හයිඩ්‍රජන් එකතු වෙලා අපි ආපහු මේ ප්‍රතික්‍රියාව නැවත සිද්ධ කරනවා. දැන් මේ ප්‍රතික්‍රියාව නැවත සිද්ධ කරන නිසා පුතේ අපි අර එක පියවරකින් බලාපොරොත්තු වෙච්ච කාර්යක්ෂමතාවය ඉතා කුඩා වුණාට ඉතා ඉහළ සමස්ත කාර්යක්ෂමතාවකින් යුක්ත නිෂ්පාදන ක්‍රියාවලියක් සිද්ධ කරගන්න පුළුවන්. අනිත් ඒ දාපුතේ අපි මේ නලය තුල මේක උත්ප්‍රේරක පෘෂ්ඨ කීපයක් තියෙනවා. ඒතර මේ වායු අණු අවස්ථා කීපකදී අධිශෝෂණය වෙන්න පුළුවන්. එතකොට මේ අධිශෝෂණ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. මේ අධිශෝෂණ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සහ නැවත මේ ක්‍රියාවල සිදු කිරීම නිසා අපිට ඉහළ කාර්යක්ෂමතාවකින් යුක්තව ද්‍රව අවස්ථාවේදී මෙතන නයිට්‍රජන් වෙන් කර ගැනීමේ හැකියාව තියෙනවා. right. ඔන්න ඔක තමයි පුතේ අපි ඇමෝනියා නිෂ්පාදනය කරනවා. අපි මෙන්න මේක තමයි පුතේ හේබර්-බ්‍රස් ක්‍රමයේ නැත්නම් ඇමෝනියා නිෂ්පාදනය අපි විසිරිදවල් සාකච්ඡා කරේ. අපි එනම් පුතේ මේ ඇමෝනියා නිෂ්පාදනය අදාළ කෙටි සාරාංශයක් අපි හදාගමු. ඇමෝනියා අපි නිෂ්පාදනය කිරීමේ මූලික ඉලක්කය තමයි කෘෂිකර්මාන්තර අවශ්‍ය පොහොර නිෂ්පාදනය. ඊට අමතරව නයිට්‍රික් අම්ල නිෂ්පාදනය සහ වැඩි බෙහෙත් නිෂ්පාදනය භාවිත කරන්න පුළුවන්. right. මේක තමයි පුතේ රසායනික ප්‍රතික්‍රියාව. උත්ප්‍රේරක විදිහට විෂම ಜಾති උත්ප්‍රේරකයක් යකඩ භාවිත කරන්න පුළුවන්. එම උත්ප්‍රේරකයේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා K2O නැත්නම් ඇලුමිනියම් ඔක්සයිඩ් භාවිත කරන්න පුළුවන්. උෂ්ණත්වය පුතේ 450ත් 500ක්. ලේ චැටලියට පටහැරි වුණාට චාලක අණු ප්‍රවාහ කරන එක තමයි වඩාත්ම හොඳ උෂ්ණත්වය. නමුත් මීට වඩා වැඩි කිරීම යෝග්‍ය නැහැ. පීඩනය ATL 200 300 වැඩි කරන්න හොඳයි ප්‍රායෝගික කිරීම අසීරුයි. නයිට්‍රජන් ලබා ගන්න පුතේ ද්‍රව වාතය වායකාසවන කිරීමෙන්. හයිඩ්‍රජන් ලබා ගන්න පුළුවන් ක්‍රම දෙකක් අපි සාකච්ඡා කරා. ස්වභාවික වායු මීතේන් SMR ක්‍රමය හුමාලේ සමග ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් නැප්තා වගේ. හරිද? ප්‍රතික්‍රියා කරලා H2 ලබා ගන්න පුළුවන්. මේක ඇතුලේ ගැටලුවක් මම කිව්වා වායු ගෝලයට CO2 ඉතා ඉහළ ප්‍රමාණයක් නිදහස් වීම තමයි තියෙන ගැටලුව. ඊළඟට
ඇමෝනියා පුතේ අපි වෙන් කරගන්නේ ද්‍රව අවස්ථාවේ. මොකද නයිට්‍රජන් සහ හයිඩ්‍රජන්ගේ ප්‍රතික්‍රියා නොකරපු විශාල ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. එයාලගේ වෙන් කරගන්න තමයි අපිට ද්‍රව අවස්ථාවක් කරන නිසා වඩාත් සුදුසු උෂ්ණත්වයේ 34 වගේ උෂ්ණත්වය. පැහැදිලිද මම කියන එක? right. මේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න සඳහා මේක මේ වගේ උත්ප්‍රේරක ස්තර කීපයක් හරහා වායු යැවීම සහ මේ ප්‍රතික්‍රියා නොකර ඇමෝනියා සහ නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් නැවත ප්‍රතික්‍රියා කිරීම දිගින් දිගටම සිද්ධ කරනවා. එහෙනම් පුතේ මම විශ්වාස කරනවා මේ වීඩියෝ තුළින් ඔබට උසස් පෙළ විෂය නිර්දේශන අදාළ ඇමෝනියා නිෂ්පාදනය පිළිබඳ මූලික අවබෝධයක් ලැබුණා. එහෙනම් ඊළඟ වීඩියෝ අපි සාකච්ඡා කරනවා නයිට්‍රික් අම්ලය නිෂ්පාදනය ඔක්සෝල් ක්‍රමය.